නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද උතුම් පුරපසළොස්වක පොය දවසක්. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ තුලින් සුවහසක් දනන්ගේ සිත් සතන් පහන් කිරීම උදෙසා ලෝතර බුදු වදනක් ඔබගේ සිතට සමීප කිරීමට මේ සුදුසුම කාලයයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මුඛ්‍ය පරමාර්ථය තමයි හිත හදාගන්න එක. බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් සියල්ලක්ම කැටිකොට දැක්වුවොත් සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වෙන්නේ රූපයක් නැති තමන්ගේ සිත සකස් කරගන්න එක. ඒ නිසා හැඩයක් නැති, පාටක් නැති, තැනක් නොතැනක් නැති, අතට අහු වෙන්නේ නැති මේ සිත තුලින්ම සිත දැක ගැනීමේ ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාරන්නේ. අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි කියලා. මහණෙනි, මම මේ ලෝකේ සිතතරම් අරුම පුදුම විශ්මිත දෙයක් කොහෙවත් දැකලා නැහැ. යත ඉදම් භික්ඛවේ චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං කියලා. මහණෙනි, සිතේ ස්වභාවයන් තුනකින් ප්‍රගුණ කරන්නට පුළුවන්. සිත සකස් කිරීම ආකාර තුනකින්. ඒ තමයි පළවෙනි කොටස තමයි ආසේවිත කියලා කියන්නේ. දෙවෙනි කොටස තමයි භාවිත කියලා කියන්නේ. තුන්වෙනි කොටස තමයි බහුලීකත කියලා කියන්නේ. දැන් අපි ඉදිරියේදී විමසා බලන්නට ඕනේ ඇයි අපි සිතක් ආසේවිත, භාවිත, බහුලීකත විදිහට ප්‍රගුණ කරන්නට ඕමනා කරන්න කියලා. පින්වත්නි, මේ සිත කියලා කියන්නේ හරියට නින්දිත දෙයක්. දැන් අපි දන්නවා තේරගාථා පාළියේ සඳහන් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අමු සොහනට යනවා භාවනා කරන්න. අමු සොහනට ගිහිල්ලා භාවනාව ආරම්භ කරනකොට එදිනම උදෑසන මෘත ශරීරයක්, කාන්තාවකගේ, තරුණ කාන්තාවකගේ මෘත ශරීරයක් ඒ අමු සොහනට ගෙනල්ලා දානවා. එතකොට උන්වහන්සේ මේ අමු සොහනට ගියේ මල සිරුරු දිහා බලලා කායගත සතියෙන් යුක්තව සිත එක්තෙන් කරගැනීමේ බලාපොරොත්තුවෙන් යුක්තව. නමුත් මේ වෙලාවේදී අර මැරිච්ච මෘත ශරීරය, කාන්තා මල සිරුර දැකලා අර ස්වාමින් වහන්සේට රාගය ඇති වෙනවා. රාගය ඇති වුණාට පස්සේ අර ස්වාමින් වහන්සේටම ලැජ්ජ හිතෙනවා. තමන් ගැන තමන්ටම ලැජ්ජාවක් ඇති වෙනවා. ඊළඟට ඒ ආසනයෙන් නැගිටලා වෙනත් ගහක් මුලට ගිහිල්ලා තමන්ටම නිග්‍රහ කරගන්නවා. කොහොමද? ඒ තුච්ච හිත තෝ මාව නැවතත් සතර අපායේ වට්ටන්න හදන්නේ. ඒ නිසා තමන්ගේ හිතටම තමන්ම බැනගෙන නැවතත් භාවනාව ආරම්භ කළා වීරයෙන් යුක්තව උන්වහන්සේගේ සිත සකස් කරගන්නවා. ඒකයි මං කිව්වේ අපේ සිත හරිම නින්දිත දෙයක් වැඩුවේ නැති වුණොත්, ආරක්ෂා කරගත්තේ නැති වුණොත්. සිතට එන්නෙම තව කෙනෙක්ට හිංසා කරන්න, පීඩා කරන්න. සිත දකින්නෙම ඕනම කෙනෙකුගේ වැරද්දක්, අඩුපාඩුවක්. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්‍රාමලත් එක නිලධාරියෙක් තමන් විශ්‍රාම සුවයෙන් ඉන්නකොට තමන්ගේ ශිෂ්‍යවරු විශාල පිරිසක් එකට එකතු කරගත්තා. එකතු කරගෙන ඒ නිලධාරියට ඕන වුණා ශිෂ්‍යයන්ට පණිවිඩයක් දෙන්න. ඒ තමයි එතුමා සුදු පාට කොළයක් අරගෙන ඒ කොළයේ මැද කළු පාට තීන්ත බිඳුවක් තියුවා. තියලා දහස් ගණනක් වූ ශිෂ්‍යයන්ගෙන් ඇහුවා නුඹලාට මේකේ මොනවද පේන්නේ කියලා. අහන කෙනා කිව්වා ගුරුතුමනි, ඕකේ කළු පාට තිතක් තියෙනවා. ඕකේ කළු පාට තිතක් තියෙනවා. පස්සේ අර ගුරුතුමා ඇහුවා උඹලට මේකේ තියෙන සුදු පාට පේන්නේ නැද්ද? බලන්න ඔක්කොටම පෙනුනේ අර කළු පාට පොඩ්ඩයි, සුදු ගොඩයි. ඒ නිසා මේ සිතත් ඒ වගේ. ඕනම කෙනෙකුගේ වැරදි අඩුපාඩුකම්ම තමයි මේ සිත කියන එක දකින්නේ. ඔය එක කතාවක් තියෙනවා එක්තරා කාලෙකදී එක දඩයක්කාරයෙක් වනයේ යනවා දඩයම සඳහා. දඩයම් බල්ලොත් අරගෙන වනයේක ඇවිදිනවා. ඇවිදිනකොට එක්තරා ස්වාමින් වහන්සේ නමක් දැක්කා.
දඩේමට යනකොටම දැක්කේ මේ ස්වාමින් වහන්සේ නිසා හිත නරක කරගත්තා. කොහොමද නරක කරගත්තේ? අද නම් කිසිම දෙයක් හරියන එකක් නැහැ. මොකද මේ මූසල ස්වාමින් වහන්සේ දැක්කා. කියලා හිත යනකොට කිව්වත් වගේම එතුමාට කිසිම දඩයමක් හරි ගියේ නැහැ. නැවත එනකොට අර ස්වාමින් වහන්සේ දැකලා උන්වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තා. තරහක් ඇති කරගත්තා. දැඩි වෛරයක් ඇති කරගත්තා. තරහක් ඇති කරගෙන වෛරයක් ඇති කරගෙන උන්වහන්සේ පසුපස හඹා ගියා විදලා මරලා දාලා. උන්වහන්සේ ජීවිතේ බේරගන්න මොකද කරේ? දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. ඉතින් ගහකට නැගූ මේ ස්වාමින් වහන්සේ මේ ගහේ ඉද්දිම මේ දඩයක්කාරයා මොකද කරේ? ඊතලේ අරගෙන විද්දා. එක හීයක් එක කකුලක ඇනුණා. ඊට පස්සේ උන්වහන්සේ බොහෝම වේදනාවෙන් තනි කකුලෙන් ගහ උඩ හිටගෙන හිටියා. තව හීයක් අරන් විද්දා. අනිත් කකුලෙත් වැදුනා, ඇනුණා. දැඩි වේදනාවකින් අත් දෙකෙන් ගහක අත්තක් අල්ලගත්තා. ගහක අත්තක් අල්ලගෙන ගහ උඩම දඟලනකොට උන්වහන්සේගේ සිවුර ගැලවිලා බිමට වැටුණා. වැටුනේ කොහෙටද? අර දඩයක්කාරයාගේ ඇඟ උඩට. දඩයන් බල්ලෝ ඔක්කොම හිතුවා ගහ උඩ ඉන්න කෙනා බිමට වැටුණා කියලා. අර දඩයක්කාරයාව එතනම මරලා ඇටකටු ටික විතරක් ඉතුරු කරලා ගියා. දැන් බලන්න මේ සිතේ ස්වභාවය. අනුන්ට යම්කිසි හානියක්, අනුන්ට යම්කිසි විපතක් කරෝතින් ඒක තමන් කරා එන බව අපි හැම වෙලෙම මතක තියාගන්නට ඕනේ. ඒ නිසා හැම වෙලාවකදීම හැම මොහොතකදීම කාට හරි අපි උත්සාහ කරන්නට ඕනේ වචනයකින් හරි කමක් නැහැ උදව්වක් කරන්න. උපකාරයක් කරන්න. බුදුහාඳුරෝ දේශනා කරන ආපත්‍ති දස්ස නුස්සාහෝ නඛාතබ්බෝ කුදාචනං. මහණෙනි කවදාවත් කිසිම වෙලාවක කිසිම කෙනෙකුගේ වැරදි අඩුපාඩුකම් ගන්න එපා ඉස්සරහට. වැරද්දක් තියෙනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් එයා හම්බ වෙලා සම්මුඛ වෙලා බොහොම කරුණාවෙන් යුක්තව ඒක පෙන්වලා දෙන්න. ඒ නිසායි මම කිව්වේ මේ සිත ආසේවිත වශයෙන් වඩන්නට ඕනේ, භාවිත වශයෙන් වඩන්නට ඕනේ, බහුලීකත වශයෙන් වඩන්නට ඕනේ. දැන් අපි බලමු ආසේවිත කියලා කියන්නේ සිත ආරක්ෂා කරන්න පටන් ගන්න එක. ඒක තමයි ආසේවිත කියලා කියන්නේ. දැන් අපි දැන් කෙනෙක් ඇහුවොතින් අනේ හාමුදුරුවනේ මට මේ හිත හදා ගන්න ඕනේ. කොහොමද මම මේ හිත හදාගන්නේ? බුදුහාඳුරන්ගේ දේශනාවේ හිත හදා ගන්න තියෙන එකම ක්‍රමය තමයි භාවනා කරන එක. ඔබට සුදුසු භාවනාවක් සුදුසු ක්‍රමයකට පටන් ගන්න. එතකොට ආසේවිත කියලා කියන්නේ භාවනා කරන්න පටන් ගන්න ඕනේ. භාවිත කියලා කියන්නේ නැවත නැවත භාවනාව කරන්න ඕනේ. දැන් අපි සමහර වෙලාවල් වලට එක වැඩක් කරලා ප්‍රතිඵලයක් නැත්නම් ඒ වැඩේ අතහැරලා දානවා. බුදුහාඳුරෝ දේශනා කරනවා සමහර දේවල් වල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවා. සමහර පින්කම් වල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් යනවා. සමහර පාප කර්ම වල ප්‍රතිඵල ලැබෙන්න අපි හොඳට මතක තියාගන්න ඕනේ කාලයක් ගත වෙනවා. ඒ නිසා භාවිත කියන තැනට ගියේ නැති වුණොත් භාවිත කියලා කියන්නේ නැවත නැවත කරන එක. දැන් ওই ලාලුදායි කියන ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසජ්ජාය මලා මන්තා. මන්ත්‍රයක් වුණත් පාඩම් කරපු දෙයක් වුණත් නැවත නැවත සජ්ජායනා කරන්නේ නැත්නම් මලා කියලා කියන්නේ මල බැදිනවා. මලකඩ කනවා. දැන් යකඩයක් වුණත් ගත්තාම යකඩේ විනාශ වෙන්නේ යකඩේෙන් හැදෙන මලකඩ නිසා. ඒ නිසා ඕනම දෙයක් එහෙමයි. දේශකයන්න් වහන්සේ කෙනෙක් දේශනය දිගට පවත්වාගෙන නොගියොත් උන්වහන්සේ දේශනයේ අසමර්ථයෙක් වෙනවා. ගායකයා ගීත ගායනා නොකළොත් ගායනයේ අසමත් වෙනවා. නළුවා රංගනයේ නොයදුනොත් ඒ රංගනය අසමත් වෙනවා. ඒ නිසා තම තමන් ජීවත් වෙන ශාස්ත්‍රය නැවත නැවත කරන්න. සිත වඩන එක නැවත නැවත කරන්න. බහුලී කතා කියලා කියන්නේ වැදගත්ම අවස්ථාව බහුල වශයෙන් කරන්න කියන එක. මේකට මම හොඳ කතාවක් කියන්නම්. ওই සවැත් නුවර හිටියා එක සිටුවරයෙක් පුන්න කියලා. ඒ පුන්න කියන සිටුවරයාගේ දියණිය තමයි උත්තරාව කියලා කියන්නේ. හරීම සිල්වත්, හරීම ගුණවත්. නිතරම බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීපු උපාසිකාවක්. දැන් මේ උත්තරාව දවසක් හිතුවා මහා සංඝරත්නයට දානයක් පූජා කරන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ උත්තරාව විවාහ වෙලා ඉන්නේ තමන්ගේ ස්වාමියාගේ කටයුතු කරන්නත් ඕනේ. ඉතින් උත්තරාව කල්පනා කරා දැන් දින 15ක් එක දිගට ස්වාමින් වහන්සේලාට දානි පූජා කරන්න ඕනේ. නමුත් මම නිවසෙන් ගියොත් මගේ ස්වාමියා බලාගන්න කෙනෙක් නැහැ. උත්තරාව කල්පනා කරා මේ දින 15 ඇතුළත මගේ ස්වාමියා බලාගන්න
සිරිමාවෝ කියන ගණිකාවට ආරාධනා කරා. කහවණු 15000ක් සිරිමාවට දුන්නා. දීලා කිව්වා ඔයා මගේ මහත්තයා බලාගන්න මං එනකම්. මම මේ දානයක් දෙන්න යනවා. දැන් බලන්න අද කාලේ ওই උපාසකම්මල යනවා භාවනා මධ්‍යස්ථානවල භාවනා කරන්න එහෙම යනවා. නමුත් එහෙම දෙයක් කරලා යන්න පුළුවන්ද අපිට? ඒ අන්න ඒකයි බහුලීකත කියලා කියන්නේ. සිත බහුල වශයෙන් වඩන්න ඕනේ. එතෙන්ට හිත හදා ගන්න ඕනේ අපි හැමෝම. ඉතින් මේ සිරිමාව ඒ කහවණු 15000 අරගෙන ඒ ස්වාමියාගේ කටයුතු සියල්ල සිද්ධ කරලා දුන්නා. ඕනෑ එපාකම් සියල්ලක්. නමුත් එතන සිද්ධ වුණේ වෙනත් දෙයක්. දවසක් මේ උත්තරාව දානීය පිළියෙල කරනවා මේ සිරිමාව දැක්කා. දැකලා උත්තරාව කෙරෙහි ද්වේෂයක් ඇති කරගත්තා. ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තා. ඒ ද්වේෂය ඇති කරගෙන ඊර්ෂ්‍යාව ඇති කරගෙන මොකද කරේ? කුස්සියට ගිහිල්ලා අර තෙල් කල්දේරම ස්වාමින් වහන්සේලාට දාන පූජා කිරීම සඳහා ඒ සකස් කරන ලද එළවලු දාපු තෙල් කල්දේරමකට කිනිස්සක් දාලා ඒ කැකෑරෙන තෙල් කිනිස්සට අරගෙන අර උත්තරාවගේ හිසට වැක්කිරුවා. ඒ වෙලේදී උත්තරාව කවදාවත් හිත වෙනස් කරගත්තේ නැහැ. අන්න බලන්න උත්තරාව මෛත්‍රිය කියන එක ආසේවිත පටන් ගත්තා. භාවිත නැවත කරා. බහුලීකත කියලා කියන්නේ බහුල වශයෙන් කරා. ඒ රත් විච්ච තෙල් ටික හිසට හැලුනේ හරියට සීතල දිය ධාරාවක් හිසට වක් කරන්න වගේ. ඔබ හොඳට හිතන්න මේ කතාව දිහා. අපේ ජීවිත තුල සමහර වෙලාවල් වලට අපි ඉවසීම කියන එක නැති වෙන තැන් තියෙනවා. මෛත්‍රිය කියන එක නැති වෙන තැන් තියෙනවා. ද්වේෂය කියන එක ඇති වෙන තැන් තියෙනවා. දැන් සමහර වෙලාවට සමහර කෙනෙක් ධර්මශාලාවේ මරණානුස්සති භාවනාව හොඳට වඩනවා. ජීවිතේ අනියතයි මරණය නියතයි කියලා. හොඳට මරණානුස්සති භාවනාව වඩපු කෙනා ගෙදර යනකොට නිකන් හරි ආරංචියක් ආවොත් ඒ මන්න අහවලා පුටු උඩ හිම්මමයි කියලා. අර වඩපු භාවනාව එහෙමම නැති වෙනවා. පපුවට ගහ ගන්නවා, කෑ ගහනවා, දොර ජනේල් ගලවගෙන යන්නේ. ඇයි ඒ? අන්න මරණානුස්සති භාවනාව කියන එක බහුලීකත උනේ නෑ යාට. ඒ නිසා සිත වැඩිීමේ පිළිවෙලේ කොටස් තුන තමයි. එකක් ආසේවිත වශයෙන්, ඒ කියන්නේ සිත ආරක්ෂා කරගන්න පටන් ගන්න ඕන. යමක් පටන් ගැනීම වටිනවා. යමක් ආරම්භ කිරීම වටිනවා. මතක තියාගන්න ඒ ආරම්භ කරපු දේ අවසන් කිරීම ඊටත් වැඩිය වටිනවා. ලෝකේ බොහෝ දේවල් හදන්න හරි ලේසි. ඔබ හොඳට හිතලා බලන්න මේ ගොඩනැගිලි යාන වාහන හඳට යන්නත් පුළුවන්. හඳටත් ගියා. නමුත් ලෝකේ අමාරුම දේ හිත හදාගන්න එක. Tamanට ඕන විදිහට ගස් කොළන් අතු කපලා රිකිලි කපලා Tamanට ඕන ආකාරයට ලස්සන නිර්මාණ කරන්න පුළුවන්. වතුර ඕන තැනකට ගෙනියන්න පුළුවන්. යකඩ රත් කරලා ඕනම ලෝහමය භාණ්ඩයක් හදාගන්න පුළුවන්. නමුත් සිත කියන එක අවශ්‍ය විදියට හදාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අර භගවත් ගීතාවලියේ තියෙනවා ඔබට සුළඟ අල්ලා බැඳ තැබිය හැකිද? එතකොට උත්තරේ දෙනවා කිසිසේත්ම බෑ. සුළඟ කොහොමද අල්ලන්නේ අතින්? අල්ලලා කොහොමද ගැට ගහන්නේ? දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඔබට සිත අල්ලා බැඳ තැබිය හැකිද? ඒකට උත්තරේ දෙනවා ඒක කොහොමත්ම බෑ. දැන් සුළඟ පේනවා, හමනකොට පේනවා, ගස් කොළන් හෙලවෙනවා, නොඑක් දේවල් වෙනවා. සිතක් පේනවද? කෝ සිත කොහෙද තියෙන්නේ කියලා හැඩයක් මුකුත් නැහෙනි. එතකොට ඒකේ උත්තරේ දෙනවා ඔබ උත්සාහ කළොත් සුළඟ අල්ලා බැඳ තැබිය නොහැක. සිත අල්ලා බැඳ තැබිය හැක. ඒ නිසා බුදුහාඳුරුවෝ කවදාවත් දේශනා කරන්නේ නැහැ අපිට හිත හදාගන්න බැහැ කියලා. හිත හදාගන්න පුළුවන්. දැන් අපි දන්නවා ඔය එක ප්‍රවෘත්තියක් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච සිදුවීමක්. කොසබෑ නුවර උදේනි රජතුමාගේ බිරිඳ ස්වාමි දේවිය. ඒ සාමා දේවිය දවසක් මොකද කරේ 500ක් පිරිස සමග තුනුරුවන් සරණ ගියා. තුනුරුවන් සරණ ගියේ කුජුත්තරා කියන උපාසිකාවගෙන් බණ අහලා. තුනුරුවන්ගේ සරණ ගියා. තුනුරුවන් කෙරෙහි හරීම ශ්‍රද්ධාවක් ඇති වුණා. නිතර දන් පහන් ආදී පින්කම් සිද්ධ කරන්නට ඇය පටන් ගත්තා. ඉතින් මේ වෙලාවේදී මාගන්ධිය කියන ඒ රාජමහේසියට ඒ පිළිබඳව ද්වේෂයක් ඇති වුණා, තරහක් ඇති වුණා, ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ වෙලෙදි මොකද කරේ? රජතුමාට ගිහිල්ලා වහසි බස් කිව්වා, බොරු කිව්වා, අද්භූත චෝදනා නැගුවා. චෝදනා නගලා රජතුමා කෙරෙහි බිඳවීමක් ඇති කරා.
බිඳවීමක් ඇති කරා. ඒ බිඳවීම ඇති කරා කියන්නේ එක කොහොමද? ඒ දේවියගේ නිවසේ රජතුමා වාසය කරන රාජමාලිගාවේ රජතුමා නිතර පාවිච්චි කරපු වීණාවක් තිබුණා. රජතුමා බොහොම කැමති කරපු වීණාවක් ඒක. ඒ වීණාව ඇතුළට සර්පෙක්, නයි පැටියෙක් දාලා තිබ්බා. මේ මාගන්දිය. ඉතින් මේක දැනගත්තු රජතුමා හිතුවා මේ සාමාදේවිය තමයි මේක සිද්ධ කරන්නට ඇත්තේ කියලා. ඒ දේවිය පිළිබඳව ද්වේෂයක් ඇති කරගත්තා. ද්වේෂයක් ඇති කරගෙන තීරණයකට ආවා. ඒ දේවිය ඇතුළු 500 දෙනාම රාජාංගණයට ගෙනල්ලා විදලා මරන්න ඕනේ කියලා තීරණය කරා. දුන්නකින් විදලා. ඉතින් සියල්ලම රාජාංගණයට කැඳෙව්වා. කැඳවලා දහසක් බලති දුන්නක් දියමන්ති විසපෙව් ඊතලයක් අරගෙන එකපහරින් 500 දෙනාම මරණයටපත් වෙන ආකාරයට දුන්න ඇදලා විදින්න පටන් ගත්තා. ඒ වෙලෙදී අර දේවිය මොකද කරේ? මිත්‍ර යහළුවන් 500 දෙනාටම කිව්වා කලබල වෙන්න එපා. සිත සකස් කරගන්න. දස දිශාවටම මෛත්‍රී පතුරවන්න කියලා අර මෛත්‍රිය කියන එක සිත හදාගත්තු එක බහුලීකృత වශයෙන් තිබුණා. හරිම පුදුම ආශ්චර්යජනක සිදුවීමක් සිද්ධ වුණා. රජ දුන්න ඇද්දා විතරයි අතහරින්නට පුළුවන් කමක් ඇති වුණේ. රජතුමාගේ මුළු ශරීරයම ගල් ගැහෙන්න පටන් ගත්තා. හරියට මැටි රූපයක් බවට පත් වුණා. සෙලවෙන්න බැරි වුණා. හිස පමණක් සොලවන්න පුළුවන් මට්ටමටපත් වුණා. රජතුමාට දාඩිය දාන්න පටන් ගත්තා. රජු භ්‍රාන්ත වුණා. ඒ වෙලෙදී ඒ දේවිය සාමාදේවිය ඇහුවා රජතුමනි කිමෙක්ද? බය වුණාද? ඔව් අතිශයින් බයටපත් වෙලා තියෙනවා. ඒ වෙලෙදී දේවිය කියනවා රජතුමාට රජතුමනි එහෙනම් මෙතෙන් පටන් මගේ පියාණන් වහන්සේ සරණ යන්න කියලා කිව්වා. මගේ පියාණන් වහන්සේට নমස්කාර කරන්න කියලා කිව්වා. රජතුමා හැව ඔබේ පියා මරණයටපත් වෙලානේ. ඔබේ පියා කොහෙද ඉන්නේ කියලා. ඒ පියා නෙමෙයි ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ සරණ යන්න කිව්වා. රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තා. තුනුරුවන් සරණ ගිහිල්ලා බෞද්ධයෙක් බවට පත් වුණා. ඒ නිසා මේ කතා ප්‍රවෘත්තියෙන් ඔබට ඔබගේ ජීවිතයට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ජීවිතේ බැරෑරුම් අවස්ථා එනවා අපිට. කරදරකාරී අවස්ථා එනවා. දරා ගන්න බැරි අවස්ථා එනවා සමහර වෙලාවල් වලට. ඒ දරා ගන්න බැරි කරදරකාරී අවස්ථාවන් වලදී ඔබ ඔබගේ සිත ආරක්ෂා කරලා තියෙනවා නම් කවදාවත්ම කිසිසේත්ම විපතක් කරන්නට බෑ. ඒ නිසා සිතින් නිර්පරාදේ නිර්දෝෂී අයට හිරිහැර හිංසා පීඩා කරන එක අපි අද ඉඳලා වළක්වන්න පුරුදු වෙන්න ඕනේ. ඔය කොසබෑ නුවර එක සිටුවරයෙක් හිටියා. ඒ සිටුවරයාගේ අවජාතක පුත්‍රයෙක් හිටියා ഘോഷිත කියලා. එතකොට මේ ഘോഷිත කුමාරයා පිළිබඳව දැඩි තරහකින් ද්වේෂයකින් තමයි මේ සිටුවරයා හිටියේ. නිතර උපක්‍රම යෙදුවා මේ කුමාරයාව මරණයටපත් කරන්න. දවසක් මොකද කරේ? මේ සිටුවරයා කුඹල් කරුවෙකුට කිව්වා සන්ධ්‍යා කාලයේදී මගේ අවජාතක පුත්‍රයෙක් එයි ඔබ හමු වෙන්න. ආවට පස්සේ ඔහු කපලා කලගෙඩි වලට දාලා පෝරණුවට දාලා පුරුසව ගන්න කියලා කිව්වා. ඒකයි සැලැස්ම. ඉතින් ඒ වෙලෙදී කතා කරගත්තු විදිහටම අර ഘോഷිත කුමාරයා කැඳවලා මේ සිටුවරයා කිව්වා අහවල් කුඹල් කරුවා ළඟට ගිහිල්ලා මේ පණිවිඩය දෙන්න කියලා. ඉතින් ඒ යන අතරතුරේදී සිටුවරයාගේ ජාතක පුත්‍රයෙක් හිටියා. ඒ ජාතක පුත්‍රයා ක්‍රීඩාංගනේ සෙල්ලම් කර කර තමයි හිටියේ. ඉතින් මේ වෙලාවේදී ඒ ජාතක පුත්‍රයා දැක්කා මේ ഘോഷිත කුමාරයව. ഘോഷිත කුමාරයව දැකලා මොකද කළේ? තමන් ක්‍රීඩාවෙන් පරාජයටපත් වුණු බව කිව්වා. කියලා ඔබ මා වෙනුවට ක්‍රීඩා කරන්න කියලා අර පියාණන්ගේ පණිවිඩය තමන් අතට ගත්තා. අරගෙන දැන් කුඹල් කරුව ළඟට යනවා. දැන් කුඹල් කරුව ළඟට යන්නේ කවුද? ජාතක පුත්‍රයා. අවජාතකයේ ഘോഷිත කුමාරයා ක්‍රීඩා පිට්ටනියට ගියා. කුඹල් කරුව හිතුවා මේ එන්නේ අර කියාපු පණිවිඩය වෙන්නේ නැති කියලා අල්ලලා කෑලි වලට කපලා කලගෙඩි වලට දාලා පුච්චලා දැම්මා. දැන් සන්ධ්‍යා කාලයේදී මේ ഘോഷිත කුමාරයා නැවතත් ක්‍රීඩා කරලා ඉවරලා තමන් සිටුවරයාගේ නිවසට යනවා. යනකොට සිටුවරයා පුදුමයටපත් වුණා. කිමෙක්ද? තෝ කුඹලාගේ ගෙදරට නොගියෙහිද කියලා ඇහුවා. ඒ වෙලෙදී අර කුමාරයා විච්ච සිද්ධිය කිව්වා. කිව්වට පස්සේ අර සිටුවරයා කෑ ගහන්න පටන් ගත්තා. කෑ ගහ විලාප දෙමින් මුළු ගම පුරාම දුවන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේක දැනගත්තා. දැනගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරා යම් කිසි කෙනෙක් නිර්දෝෂී කෙනෙකුට නිර්පරාධ නිස්කාරණේ
දඬුවම් කරනවද, හිරිහැර කරනවද, හිංසා කරනවද, ඔහු වේදනං පරුසංජානි. ශරීරයේ දරුණු වේදනාවන්ට ලක් වෙනවා. ශරීරස්සච වේදනං. ශරීරයේ කැඩිලා බිඳලා යනවා. ගරුකං වාපි ආබාධං දරුණු ආබාධ ඇති වෙනවා. චිත්තක්ඛේපං සිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. රාජතෝව උපස්සග්ගං රජයෙන් අභූත චෝදනා නගනවා. අභක්කාණං දාරුණං පරික්ඛයංච ඥාතිනං ඥාතීන්ගෙන් පිරිහෙනවා. භෝග විනාශ වෙනවා. අතවස් සගාරාණි අග්ගී දහති පාවකෝ කායස්ස බේදෝ දුප්පඤ්ඤෝ නිරයන්ස උපජ්ජති. ඒ පුද්ගලයාගේ ගෙය සම්පූර්ණයෙන්ම ගින්නට පිලිස්සලා ගිහිල්ලා නරකයේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ නිසා වරදවා තැබූ සිත සෑම වෙලාවකදීම Tamanට අයහපතක් කරන බව ඔබ තරයේ මතක තියාගන්න. ඒ නිසා මේ වේගයෙන් මේ විශ්වයේ පුරාම මේ සිත ගමන් කරනවා. දැන් අපි දන්නවා බුද්ධ දේශනාවේ තියෙනවා මනුෂ්‍ය පතේ ඉඳලා යොදුන් 42000ක් එහයින් තමයි චාතුර් මහරජික කියන භූමිය තියෙන්නේ දිව්‍ය තලය. ඒ චාතුර් මහරජික කියන දිව්‍ය තලයේ ඉඳලා යොදුන් 42000ක් එහයින් තමයි යාමයේ කියන දිව්‍ය තලය තියෙන්නේ. ඔය විදිහට සෑම දිව්‍ය ලෝකයක් අතරම පරතරය යොදුන් 42000යි. එතකොට පරනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකේ ඉඳලා පළවෙනි බ්‍රහ්ම තලයට, ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජ කියන දිව්‍ය ලෝකයට ඇති දොර යොදුන් 55,80,000ක් තියෙනවා. බ්‍රහ්ම පාරිසජ්ජ කියන දිව්‍ය ලෝකෙට. සෑම බ්‍රහ්ම ලෝකයකම අතර පරතරය යොදුන් 55,80,000යි. එතකොට භවයේ කෙලවර තමයි නේව සංඥා නා සංඥායතනෙ කියලා කියන්නේ. මේ ගණනයට අනුව පෘථුවියේ ඉඳලා භවග්‍රේට, ඒ කියන්නේ නේව සංඥා නා සංඥායතනෙට ඇති දුර තමයි 7 කෝටි දසලක්ෂයක් තියෙනවා. දුර ප්‍රමාණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, යම්කිසි කෙනෙක් පළවෙනි බ්‍රහ්මතලයේ ඉඳලා, ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉඳලා, ඒ අටුවාවේ සඳහන් වෙන්නේ මේ විස්තරේ ලෝවා මහා ප්‍රාසාදයේ තරම් විශාල ඝනගල් පර්වතයක්. ඒ කියන්නේ දැන් තියෙන ප්‍රමාණය නෙමෙයි, නව මහල් ප්‍රාසාදයක්. පළවෙනි බ්‍රහ්මතලයේ ඉඳලා මහ පොළොවට අතහැරියොත් ඒක මහ පොළොවට පතිත වෙන්න හරියටම මාස 4ක් යනවා. ඒ කියන්නේ දිනකට යොදුන් 800ක් පහළට කඩාගෙන වැටෙනවා. ඒක මහ පොළොවට පතිත වෙනකොට මාස 4ක කාලයක් ගත වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් භවග්‍රේ ඉඳලා, භවයේ කෙලවර ඉඳලා ඒ විශාල ඝනගල් පර්වතය නේව සංඥා නා සංඥායතන ඉඳලා මහ පොළොවට පතිත කරොත් ඒක මහ පොළොවට වැටෙන්න අවුරුදු 4කුත් මාසයකුත් දින 26ක් ගත වෙනවා. එතකොට ඔන්න බලන්න දැන් කොච්චර කාලයක් ගත වෙනවද මේ ඝනගල් පර්වතයේ භවග්‍රේ ඉඳලා මනුෂ්‍ය පතයට වැටෙන්නේ. බුදුහාඳුරු දේශනා කරනවා මහන්නි යම් කිසි සත්වයක් නේව සංඥා නා සංඥායතනින් චුත වෙලා මනුෂ්‍ය ලෝකයට එන ගත වෙන්නේ අසුරු සැනක් තරම් කාලයක්. ඒ නිසා ඒ තරම් වේගවත් මේ සිත ආරක්ෂා කරගන්න, සිත භාවිත කරන්න, හොඳ දේවල් කරන්න, සිත බහුලීකත කරන්න, නැවත නැවත කරන්න, ආසේවිත කරන්න, නිතර භාවිතා කරන්න අපි හැමෝම පුරුදු වෙන්නට ඕනේ. ඒ නිසා ආසේවිත, භාවිත, බහුලීකත වශයෙන් හිත වඩලා ඔබ දෙලොවම සුවපත් කරගන්න හැටියට මේ වෙලාවේදී මතක් කරනවා. තුනුරුවන්ගේ ගුණ බැලයෙන් ඔබ කරන සියලුම කටයුතු සාර්ථක භාවයට පත් වේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.